පින්ඩපාත යනකොට පත්ෙන් යනවා. පින්ඩපාත කරගෙන ආලා කාලා ඉතුරු ටික දුන්නාම ਉਹ කාලා බල්ලා බුදියාගෙන ඕම් බලන්න ඉන්නවා ළඟ. එයාට නම් තාපසයාට කවුදෝ කොයිදෝ ිටපු බල්ලේ ඇවිල්ලා මට දැන් හිතවත් කරලා ළඟ ඉන්නවා. මේ බල්ලවත් මට අතාර ගන්න බෑ. බල්ලා කෑවද? බල්ලා මොනවද කරන්නේ කොයි හරි ගිහිල්ලා වගේ බල්ලකම හොයලා බලනවා. ඉන්නවා කියලා සන්තෝෂ වෙනවා. මේ බල්ලවත් මට අතාර ගන්න බෑ. මෙච්චර ලොකු දෙයක්. අත්තරියා කියන්නේ ගී ගෙදර ඔබ වහන්සේ මට වඩා වේගවත් කියලා කියනවා. එතකොට තමයි එයාගේ ගුරුවරයා කවුද? ඒ තාපසයා ගුරුවරයා පසු කාලෙම හම්බ වෙච්ච එලා මේ කාර්මී කිව්වම කියනවලු වේගයේ තියෙන්නේ අවබෝධයේ මත කියලා. එයා කොච්චර මේකේ දුක තේරුම් ගන්නවද වටහා ගන්නවද අනිත්‍ය දකින්නවද එච්චර වේගවත් එයාගේ. හැබැයි කොච්චර හයියෙන් වැඩුවත් වැඩක් නැල්ලු ඒ අවබෝධය නැත්තම් අත්හැරෙන්නේ නැල්ලු. එයාගේ ගමන හිබි ගමනක්. අවබෝධය නැන්නේ. ඒ ඉඳ එයා ඒක දුකයි කියලා හත්තරියට ආයි කියලා ඒක අල්ල ගන්නවා. වැඩක් නැහැ මේ කෑම කොම් පිළිණු වෙනවනේ. ඒට උදේ වැසිකිලි යනවනේ. වැඩක් නැහැ මේ ජරාවක් නේ පිළිණු වෙනවා. මේක තියාගන්න බෑ කියලා දැනෙනවලු. ඒ පීසා ඕඩර් කරනවලු යා. කොත්තුවක් කන්න ඕනේ කියලා හිතනවලු. ඇයි ඒතකොට මේවා ඒට උදේ අසුචි නම් පිළිණු වෙලනවා නම් දැන් තියලා ඒට උදේ ගන්නකොට ගඳ නම් පලාතින්න බෑ. ඇයි පීසා ඕඩර් කරන්නේ? නෑ පීසා රසයිනේ. ඒ කියන්නේ එයා දන්නවා මේක මේ පිළිණු වෙනවා කියලා. ඒත් අතහරින්න බෑ. ඇයි? අවබෝධය නැහැ යාට. අවබෝධය නැහැ. එයා දන්නවා පෞල් ජීවිතේ වැඩක්ම නැහැ. නිකන් කාලා බිල ඔය ඉන්න අනුන්ගේ දරුවෝ ගෙනල්ලා නඩත්තු කරනවා. දුකක් මේක දුකක්. නිදාස අඩුයි. අපේ නිදාස ඉර වෙලා තින්නේ. එහෙම යන ගමන් ඩ්‍රයිවිං කරන ගමන් සයිඩ් එකෙන් බලනවා නෝන ලස්සනට ඉන්නවා කියලා. එහි බලනවා. ඒ ඇයිද තේරිලා නැද්ද? තේරිලා තියෙනවා. හැබැයි අවබෝධය මදි නිසා අරක නිවැරදිවත් ඇරිලා නැහැ. නිවැරදිවත් ඇරිලා නැහැ. ඒ වගේ ලෝකේ ගොඩාක් දේවල් තියෙනවලු අවබෝධයේ මතලු යගේ ගමන තීරණය වෙන. ඒකයිලු අර මා බෝධිසත්වයේ වේගය වැඩි කියලා කියන්නේ. සුමේද තාපසයා ඉර්ධියෙන් වැඩලා දීපංකර බෝධි මූලේ ඒ පාර හදලා බිම වැතිරෙනකොට ඒ තථාගතයන් වහන්සේ දීපංකර තථාගතයන් වහන්සේ පිටිපස්සේ හැරිලා තමගේ ශ්‍රාවකයන්ට දේශනා කරනවා භද්‍ර කලාපයක අතරවෙනියට බුදු වෙන ගෞතම බුදුන් වහන්සේ මේ බෝධිසත්වයා හැබැයි දැන් හිතුවත් රාත් වෙන්න පුළුවන් කියලා කියනවා. මේ දැන් ඕනේ කියලා හිතුනොත් රාත් වෙන්න පුළුවන්ලු. එච්චර අවබෝධයක් තියනවලු ඒ නාම රූප අත්තරින්න. ඒ තරම් අවබෝධයක් තියනවලු ඒ දුක ස්පර්ශ නොවි බේරෙන්න. අත්තරින්නත් දක්ෂයිලු. ඒ දුක ස්පර්ශ නොවි බේරෙන්න පරිභෝජනය තුළ බේරෙන්න එයා දක්ෂයිලු. හැමදේම තියනවා. හැබැයි ආව දුක ස්පර්ශ වෙන්නේ නැහැ. දැන් අපිට ස්පර්ශ වෙනවනේ. සිරප්පු දෙක නැත්තම් ඔළුව අවුල් කරන හොයනවලු. ඕ සිරප්පු දෙක ලෙදර් දෙකක් තිබ්බනේ මෙතන කියලා. ඇත්තටම ගලවලා තියෙන අතන. අතන ගලවලා ඇවිල්ලා මෙතන සිරප්පුත් එක්ක ඉතින් දැක්කනේ. එතකොට අපිට මතකයක් තියෙනවා මෙතන ගලවුවා වගේ. කකුලට දාන ගොම පෑගෙන සිරප්පුවත් අපිට අත්හරින්න බෑ. ඒකට හේතුව මොකද්ද? ඒ අවබෝධය නැහැ. ඒ අවබෝධය නැහැ. අවබෝධය මතයි ඒක තීරණය වෙන්නේ. ලෝකේ කාගේවත් ගමනේ වේගය අපට තීරණය කරන්න බෑ. එයාගේ අවබෝධයයි තීරණය කරන්නේ. එයා මොනතරම් කොච්චර ස්පීඩ් එකකින් ඒක යනවද කියන එක. ප්‍රඥා පාරමී පුරන්න ඕනේ. පාරමිතාවල විශේෂම පාරමිතාවක් නේ ප්‍රඥා පාරමිතාව. ප්‍රඥා පාරමිතාව නැතුව සිල් රකින්නේ කොහොමද? ප්‍රඥාවක් නැති කෙනෙකුට අනුවන කෙනෙකුට කොහොමද මේ ලෝකේ යමක් තේරුම් ගන්න? දැන් දේශනා කරනවලු අතන සෝතාපන්න වෙනවා මෙතන සෝතාපන්න වෙනවා අතර අනාගාමී වෙනවා මෙතන රාහත් වෙනවලු. අර යා විතර කට අරන් බලන් ඉන්නවලු. කොසල් රටේ තරුණයා මොකවත් වැටෙන්නේ නැල්ලු. කට්ටි සෝවාන් වෙනවලු සකු르දාගාමී වෙනවලු රාහත් වෙනවලු අනාගාමී වෙනවලු. අර තරුණයා අවුරුදු 20ක් බණාගෙන ඕම ඉන්නවා. එයාට ඒක වැටහෙන්නේ නැහැ. ලෝතර තථාගතයන් වහන්සේ මේ මොකද්ද කියන්නේ කෙනෙක් තේරෙන්නේ නැහැ. එහෙනම් එයා හිතන මොකද? ඒ අවබෝධයල තීරණය කරන්නේ. අර එක තව භවයක කාශ්‍යප මහ බෝධිසත්වය රජපෞලක ඉපදිලා ඔටුන්නේමි කුමාරයා වෙනවා. අපේ සිදුවත් බෝසතාණන් වහන්සේ ඔටුන්නේමි කුමාරයා. උතරයාගේ උපන්දිනය. උපන්දින දවසක් අවුරුදු 16 හරි 17 වගේ තරුණ කාලයේ පළවෙනි උපන්දිනේ තියා ලොකුට සමරනවා එක. එතකොට විශාල පිරිසක් රටේ ඇවිල්ලා මේ
ඔටුන්නීමේ කුමාරයා ඊළඟ රජුරෝනේ. රජුරෝ නම් මේ තෑගි භෝගි දුන්නා මතකේ කිනවනේ. මෙයා මට මේ සැලකුවා මගේ උපන්දිනට. එතකොට රජුරෝ හිතවත් වුණාම අපිට ගොඩාක් වාසි තියෙනවා. රජුරෝ හිතවත් වුණා නම් අපිට ගොඩාක් සතුටුයි හොඳට ජීවත් වෙන්න පුළුවන්. හොඳට උදව් පදව් ගන්න පුළුවන්. අපිට ප්‍රශ්න කරදර නැහැ ආරක්ෂාව වැඩි කියලා ගොඩාක් මිනිස්සු තෑගි භෝග ගෙනල්ලා තිබුණා. ඊට පස්සේ මේ මහරජතුමා කියනවලු කුමාරේනි රටේ ගොඩාක් කට්ටිය ගෙනල්ලා තිනේ ඒක පිළිගන්න කියලා. ඊට පස්සේ තාත්තට ගිහලා වැඳලා එයා සිංහාසනේ බෑලා යනක මොකද්ද කියලා අහනවා. මැණික් ඔබපු මුදු ස්වාමීනි කියලා. ඒක වැඩක් නෑ. මේක මොකද්ද? මේක උරපත්තර දාන බලලු කර කියලා කිව්වා. මේක වැඩක් නෑ. මේක නව පාසාන වලින් හදලා විශේෂ දියමන්ති වර්ගයක් ඔබ මාලයක් කියලා. මේක වැඩක් නෑ. ඕමම වැඩක් නෑ කියලා ගිහලා මනකට අන්තිමට දුප්පත් කෙනෙක් මොනවාරි පොඩි පළතුරු ගෙඩි වගේක් ඕම ඒකත් අතින් වරන් නැල දෙන්නේ. ස්වාමීන් මේක වටිනවා කියලා ඒක අරගෙන කනවලු. තාත්තට ඒකේ කම්පැනි දරන්න බැරිලු. මෙච්චර සිටුවරු ඇවිල්ලා මෙච්චර ඒ අසවල් රටවල් වලින් විශේෂ කට්ටිය ඇවිල්ලා මෙච්චර වටින දේවල් අත්හැරලා අර පොඩි පළතුරු කෑල්ල කෑවනේ කියලා ඉතින් උපන්දින දවසේනේ තාත්තගෙන් කරබාගෙන ඉන්නවා. ඉතින් උඩට ගිහිල්ලා තාත්තා ළඟ වාඩි වුණාම අහනවා කුමාරයෙනි මේ හැමදේම ගන්න නැතුව මේ අරක ගත්තේයි කියලා. එතකොට නැවත නැගිටලා තාත්තට වැඳලා කියනවා ස්වාමිනී මහරජ මට තියෙන්නේ දැන් බඩගින්න ප්‍රශ්නේ. මගේ උපන්දිනය කොහොමද සමරන්න ඕනේ උපන්දිනය කොහොමද උත්සවාකාරයෙන් ගන්නෙ කියලා දවස් දෙකක් තුනක් තිස්සේ කට්ටිය කල්පනා කරන සරසනවා. උපන්දින කුමාරයා කෑවද කියලා කවුරුත් කල්පනා කළේ නැහැ. දවස් දෙකමාර මම බඩගින්නේ මේ මුතු මැණික් රත්තරන් මාල මුදු එකක්වත් කන්න බෑ. කන්න පුළුවන් දෙයකට තිබුණ අරක විතරයි. ඒ නිසා මේ ඔක්කොම වඩා ඒකයි මේ වෙලාවේ වටින්නේ කියලා. තාත්තා නැකිట్లా ඔටුන්න අරන් යාට දීලා තාත්තා තපස් ලකින්න යනවලු. ඒ කියන්නේ මෙයා දැනටම පරිපූර්ණයි. දේශේ පාලනය කරන්න ශක්තිති රජකමට පරිපූර්ණයි කියලා ඔටුන්න ගලවලා දීලා තාත්තා තපස් ලකින්න යනවලු. යන ගම ඇමතිට කියනවලු ඕගොල්ලන්ගේ රජුරෝ මේ වෙනකොට ඇවිල්ලා ඉන්නේ අපි අඳුනගත්තේ පරක් වෙලා කියලා කිව්වලු. ඒ තරම් ප්‍රඥාව යට. ඒ කියන මගේ අවශ්‍යතාවයට ගැලපෙන්නේ ඒක නම් ඒක විතරයි මට වටින්නේ. අනිත් ඒවා වටින්නේ නැහැ. බලන්න අත්තරින ධර්මතාවය කොහොමද කියලා. ඒ ජාතක කතා 1000ක් විතර තියෙනවා. එකක් කියනකොට අර කලින් එකට වඩා මේක හොඳයි කියලා හිතෙනවා. මේ චරිතය වඩා ශ්‍රේෂ්ඨයි කියලා ඊළඟ එක කියනකොට මේකනේ නම් චරිතය. අනිත් ඒවා කැතේම හිතෙනවා. එකට එකක් දෙවෙනි නෑ. ඒ නිසා වෙන්න ඇති ගෞතම බුදුහාමුදුරන්ට කලින් උන්වහන්සේ බුදු වුණේ. එච්චර දක්ෂ එච්චර ගුණ. ඒ චරිත අසාමාන්‍යයි. ඒ කතාව කියවගෙන යනකොට අපටත් හිතෙනවා මේ ඇයි දන්නේ දියමන්ති එකක් ප්‍රතිසේප කළේ. එනේ මොකද්ද දන්නේ උන්වහන්සේ ගන්න යන්නේ. දැන් ගොඩාක් තියෙනවා දැන් මොනවාර එකක් ගන්න එපා. මොකද්ද ගන්නෙ ඒක දැනගන්න මේ පල්ලෙන් කියවන්න හිතන එක පාට පිට දෙක තුනකට යටින් ගිහිල්ලා. ඇයි? ඒක දැනගන්න හරියට ආසාවක් තිබෙනවා. අන්තිම බලනකොට පොඩි පළතුරු ගෙඩි ටිකක් අම්මගේ වත්තෙන් කඩාගෙන ආපු ඒ අම්මා ළඟ ඒක තමයි ගන්න අපි. අරගෙන ඒ වෙලෙම කාලා දානවා. කියන්නේ මගේ අවශ්‍යතාවය බඩගින්න නම් ඒකට ගැළපෙන්නේ මුතුමැණික් නෙමෙයි පළතුරු. කෑම තමයි ගැළපෙන්නේ. එහෙනම් ඒ අවශ්‍යතාවය දැනගෙන ඒ අවශ්‍යතාවයට ගැළපෙන දේ ගන්න ඕනේ. අනවශ්‍ය දේවල් ගන්න නැහැ. කොච්චර වටිනා වුණත් අවශ්‍ය නැත්නම් ඒක ස්පර්ශ කරන්නේ නැහැ. මේ දක්ෂකම් අපි ළඟ නැහැනේ. එහෙනම් ප්‍රඥා පාරමිය අඩුයි. හම් වෙන ඔක්කොම ගන්න ඕනේ අපි. එකතු කරගන්න ඕනේ. මළු වල දහ ගන්න ඕනේ. දැන් මේ දවස්වල 115ක් කුලි දෙනවලුනේ බැංකුවල. සන්තෝෂයි. දැන් බලන්න උපාසක මාත්‍යා ඒ පොලි දැනගත්තට වැඩක් නැහැ. ඩිපොසිට් කරන්න අපි ළඟ සල්ලි නැහැනේ. පාත්‍රේ බාර ගන්න නැහැනේ බැංකුවේ නේද ඩිපොසිට් කරන්න. රුපියල් 15 දෙනෙක්වත් 20 දෙනෙක්වත් ප්‍රශ්නයක් නෙමෙයි. මම ඒක ප්‍රශ්නයක් විදිහට දකින්නේ නැහැ. බැංකුවේ දක්ෂකම ජනතාවට වැඩිපුර පොලි දෙන එක. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මෙච්චර කාලයක් මේ මිනිසුන්ට කාටවත් හිතුන්නේ නැහැනේ මේ අපේ මුදල් ටිකකින් බැංකුවට දාලා මේ උද්දමනය ටික පාලනය කරලා මිනිසුන්ට යාපත වෙන විදියට සාහනයක් වෙන විදියට රට කරගෙන යන්න අපි සහයෝගයක් දෙන්න ඕනේ. නිකන් දෙන්නේ නැහනේ. නිකන් ගිහලා බැංකුවට දැම්මාම ඒ සහයෝගය ඇතිනේ. රටේ හැම පරිපාලන කටයුතු කරන්න කාටවත් එහෙම කරුණාවක් පාළ වුණේ නැහනේ. රට බේර ගන්න ඕනේ කියලා පෙළපාලියන කෑ ගන්න උද්ඝෝෂණය කරන කාටවත් එහෙම හිතුන්නේ නැහනේ.
පොලිය රුපියල් 17යි 20යි කියපු ගම මේ කොම රංගල තිබිච්ච සල්ලි ඔක්කොම එළියට එනවා. ඉස්සර මිනිස්සු සල්ලි වියදම් කරලා රත්තරන් අරන් ගෙදර තියාගත්තා. සල්ලි වල වටිනාකම නැති වෙයි කියලා. දැන් මේ රත්තරන් ටික විකුණලා සල්ලි කරලා බැංකුවේ දානවා. ඒ කියන්නේ රටේ මුල ඉඳලා අග වෙනකන් කාටවත් රට දියුණු කරන්න බේරන්න ඒ අවශ්‍යතාවයක් නැහැ. ඒ මොවුමනාවක් නැහැ. මොවුම තමන්ගේ වාසිය විතරයි බලන්නේ. ඒකේ මේ මිනිස්සු කියනවා. දැන් ගොඩාක් බැංකුවල පොලිල්ලු FD දානවා. FD ලියන පොත් ඉවර වෙනවලු දවසකට. එච්චර ඒ චෙක්පත් ලියනවා. එච්චර ලියනවා. එච්චර පොලිම මිනිස්සු. ඒ තමන්ගේ වාසියට රටට ආදරයට නෙමෙයි. රට බේර ගන්න නෙමෙයි. දැන් බැරි වෙලාවත් කතා කරලා ඊට උදේ ඉඳලා 100ට 3.50යි දෙන්නේ පොලිය කියලා කිව්වම අර දාපු සල්ලි ඔක්කොම ගන්නවා මිනිස්සු. FD එක කැන්සල් කරලා ගන්නවා. ඒ කියන්නේ රටට මොනවා වුණා ප්‍රශ්නයක් නා අපි පෝසත් වෙන්න ඕන අපි ජීවත් වෙන්න ඕන. එතන තමයි ඉන්නේ. ඒතර මේ පෙළපාලි ඔක්කොම බොරුනේ. ඒ අවබෝධය මදි නිසා අත්හැරෙන්නේ නැහැ. මේ විතර සිතක් හදාගන්නේ කොහොමද? සංවේදී නොවි. සංවේදී වෙන්න නැතුව ඉන්නව නම් ඉතක් නැති කයක් වෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ සංවේදී වුණානේ. කිඹුල්වත් නුවරින් එන උලඟත් ආනන්ද මට සැපයි කියලා කියන්නේ. ඒතකොට බුදුහාමුදුරුවෝ සංවේදී වෙලානේ. බුදුහාමුදුරුවෝ බලනවා මේ පොඩි උන් ටික ඔක්කොම ඇවිල්ලා වඳිනවලු. මහා උන් ටික නැල්ලු. ආනන්දගෙන් අහනවා ආනන්ද රජවාසලේ කට්ටිය පිටත නෑ ස්වාමීනි ඔක්කොම ගෙදර ඉන්නවා. ඉස්සරහට ආවොත් ඒ කට්ටියට වඳින්න වෙනවනේ ඔබ වහන්සේට. ඒගොල්ලන්ගේ දරුවෙක් නේ. එහෙනම් පොඩි සෙට් එක යවලා මිනිස්සු ඔක්කොම පිරුණාම පිටිපස්සෙන් ඇවිල්ලා ඉට ගන්න. ඒතර වඳින්න වෙන්නේ නෑනේ. එහෙමද කියලා යමාමා පෙරාර පානවා උන්වහන්සේ. ඒ කියන්නේ ඕගොල්ලෝ දරුවෙකුට වඳින්න බෑ කියන තැන ඉන්නවා. නමුත් ඒ දරුවා කියන ඒ ගෞතම තථාගතයන් වහන්සේ මෙන්න මේ වගේ කෙනෙක් කියලා ආසට පැනලා වතුරයි ගින්නයි නාස් දෙකෙන් පිටත් කරලා උන්වහන්සේ යමාමා පෙරාර පානවා. ඒතකොට තමයි මේ කට්ටිය බිම් පෙරලි වඳින්නේ. ඇයි බුදුහාමුදුරුවෝ සංවේදීනේ? යමාමා පෙරාර පහන් නැතුව ඉන්න දුන්නානේ. කමන්නේ ඒ ඕලන්න වඳින්න දෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. බුදුහාමුදුරුවෝ කෙනෙකුට ජීවමාන බුදු කෙනෙකුට වඳින පිළිමයකට වඳිනවට වඩා මහා ආනිසංසදායකනේ. ඒ කුසලයේ අවශ්‍ය නැත්නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ බුදුහාමුදුරුවෝ වඩින්න තිබුණනේ පාළුවේ. බුදුහාමුදුරුවෝ යමාමා පෙරාලා පාළ ඔප්පු කරනවානේ. බුදු කෙනෙක් කියන්නේ කවුද කියන එක ඇයි ඒ සංවේදී වෙන්නේ? බුදුහාමුදුරුවෝ සංවේදී වුණානේ. පෙර සංසාර හැට ඉපදිච්ච අම්මා කෙනෙක් පෙරේතියක් වෙලා ඇවිල්ලා කෑ ගන්නවා. පුතේ පුතේ කියලා. ශරීරය හඳු හැරිලා බලන කවුරුත් නැහැ. හැබැයි සාක්ෂියක් කරනවා පුතේ පුතේ කියලා. මම කවුද මේ සංඝයාට පුතා කියලා කියන්නේ කවුද කියලා බලන්නේ නැහැ. පස්සේ ධානයේ සමුවැදලා බලනකොට ඉරදීන් പ്രേත ලෝකෙන් ඉඳලා මේ කෑ ගන්නවා. කවුද පෙර සංසාරේ ඈත භවයක අම්මා කෙනෙක් වැරදි වැඩ කරපු නිසා අසත්පුරුෂ වෙච්ච නිසා පෙරේත ලෝකෙ ඉපදිලා. දැන් එයාට පින් ඕනේ. දැන් ඒ දරුවා සංසාරේ ඇවිල්ලා පාරමී පුරලා ප්‍රඥා අධික රාතන් වහන්සේ නම. එහෙනම් උන්වහන්සේ පින් දුන්නා මට ගොඩ යන්න. ඒකයි ඇවිල්ලා මේ ඉල්ලන්නේ පුතේ පුතේ කියලා. පස්සේ උන්වහන්සේ සංවේදීලා රාතන් වහන්සේලක වඩමල දානයක් දෙනවනේ. දීලා පින් අනුමෝදන් කරනවා. ප්‍රාර්ථනේ සංවේදී නොවී ඉඳ තිබුණානේ. බුදුහාමුදුරුවෝ බුදුනේ. බුදුහාමුදුරුවෝ බලන්නේ. බණ කියන්නේ. කට්ටියකම අහනවා ඇයි දන්නේ භාග්‍යතුන් වහන්සේ නිස්සබ්ද වෙන්නේ. දැන් අපි නැවිලා නැහැ. පේස කර්මාන්තයේ දියණි කෙනෙක් ඉන්නවලු. එයා සෝතාපන්න වෙනවලු. එයා එනකම් බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. ඇයි? එයාට තමයි විශේෂයෙන් දේශනා කරන්න ඕනේ. අද සෝතාපන්න වෙන්නේ එයා විතරලු. ඒ නිසා මෙයාට කියලා වැඩක් නෑ. එයා එනකම් ඉන්න. ඇයි බුදුහාමුදුරුවෝ සංවේදී වෙන්නේ? බුදුහාමුදුරුවෝ කොසල් රටෙන් දැන් වඩිනවා. කොසල් රටෙන් වඩිනවා. සවැත් නුවර කොසල් රට සවැත් නුවර. වඩින්න යනකොට ඉතින් කට්ටිය ඇවිල්ලා කියනවා භාග්‍යවත් වහන්සේ තව ටික දවසක් වඩින්නයි හොඳ බණ ටිකක් ආගන්න පුළුවන්. බුදුහාමුදුරන්ට දම්පැන් පූජා කරගන්න පුළුවන්. ඒතකොට කොසල් රජුට ඇවිල්ලා කියන ස්වාමීනි භාග්‍යවත් වහන්සේ වැඩෙන්නේ නැහැ. මට වඩින්න ඕනේ. අනේ පිටි සිටුතුමා දැන් එච්චර වේදම් කරපු සිටුතුමා මහා ධනස්කන්ධයක් වේදම් කළේ. ජේතවනාරාමේ හරන් දුන්නේ සම්පූර්ණ රත්තරන් අතුරුලානේ පොළොවට. එච්චර කෝටි ගණන් වේදම් කරලා ඒ හැමදේම කරපු අනේ පිටි සිටුතුමා ඇවිල්ලා කිල්ලින් කරන භාග්‍යවත් වහන්සේ ටික දවසක් අයිනේ මට යන්න ඕනේ. හැබැයි අනේ පිටි සිටුතුමා ගෙදර වැඩ කරන මේ කාර
ඒ දියණිය ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ වැඩ හිටියොත් මම තමයි බුදුහාමුදුරු නවත්තගත්තේ. මම ඉල්ලීම් කරලා බුදුහාමුදුරු රඳවගත්තේ කිව්වාම මට මොනවාරි ඉල්ලා ගන්න පුළුවන්. ඒතකොට මම ඉල්ලනවා බුදුහාමුදුරු මේ වැඩ ඉන්න තාක්කල් මට බණ අහගෙන ඒ වත් පිළියෙත් කරන්න මට නිවාඩු දෙන්න කියලා. එතකොට ඔබ වහන්සේගේ බණ අහලා මට සසරෙන් එතර වෙන්න මට අවස්ථාව ලැබෙනවා. ස්වාමීනි මං කෙරේ අනුකම්පාවෙන් හරි මම ඉන්නවා. ආපහු බුදුහාමුදුරු වඩිනවා. රජ්ජුරුවන්ට රටේ රජ්ජුරුවන්ට අනුකම් දුන්නේ නැහැ. එච්චර කෝටි ගණක් වීදම් කරපු ප්‍රධාන දායකයා. අනේ පිළිසුතුමාට අනුකම් දුන්නේ නැහැ. ඒ ගෙදර ඉඳුල් ලෝදන මේ කාර්යයට අනුකම් දෙන්නේ. ඇයි බුදුහාමුදුරු සංවේදී වුනේ? ඇයි සංවේදී වුනේ? සංවේදී කියන එක මෑණිනි කෙලෙසයක් නෙමෙයි. මම ජීවිතේ කවදාකවත් බුදුහාමුදුරුව නිඳා කරන්නේ නැහැ. බුදුහාමුදුරන් නිඳා කරන්නේ ශාසනයට ගරහන්නේ. මම සංවේදීනේ. මොකද්ද මේ සංවේදී කියන එකෙන් අදහස් කරන්නේ? සංවේදී කියන වචනේ නිවැරදිව දැක්කද මෑණියනි? සංවේදී කියන එකෙන් මොකක්ද අදහස් කරන්නේ? යමක් වෙනකොට ඒක දරන්න බැරුව කැළඹෙන ස්වභාවයක් නේද? සංවේදී වෙනවා කියන්නේ කැළඹෙනවනේ. එහෙනම් අපි ආර්ය ජීවිතයේ යහපත් දේවට කැළඹුණොත් මොකද වෙන්නේ? ඒ පැත්ත ඊටාත්ම සාර්ථක වෙනවනේ. ශක්තිමත් වෙනවනේ. අපි එහෙනම් අපේ මාර්ගය පිළිබඳව අපි සංවේදී වෙන්න ඕනේ. අපේ ಗುಣධර්ම පිළිබඳව සංවේදී. මේ ගුණය මට නෑනේ. මේ ගුණය කොච්චර ලස්සන ගුණයක්ද? 80 මා ශ්‍රාවක ළඟ තිබුණා මගේ ළඟ නෑනේ. සංවේදී වෙනවා මම. ඒක නිවැරදි කරගන්නවා. ඒකත් මගේ චරිතෙට මම ඉබතු කරගන්නවා. අපරාධේ මම මාත්‍තරකයක් තරයන් කතා කළේ. අද උදේ ටික වචන සැර වුණානේ. මීට වඩා ටිකක් හොඳට කතා කරන්න තිබුණා. මං කිරේ මෙච්චර යුතුයකම් කරන කෙනාගේ ඉත දිතවන්න. ඒ තරම් මං දුර්වල වුණානේ. ඒක හිතලා සංවේදී වෙනවා. ආයේ වැරද්ද කරන්නේ නැහැ කියන තැනට එනවා. දැන් මේ සංවේදී වෙනවා කියන එක පාවිච්චි කරලම සංවේදී වෙන අපේ දුර්වලකමම ආයෝජනය කරලා සම්පූර්ණ පාරමී ටික පුරන්න පුළුවන්. කාටවත් මොකවත් දෙන්නේ නැහැ. මම විතරයි කාලා බිල හොඳට ඉන්න ඕනේ කියලා. ඉතින් ඒ ගැන සංවේදී වෙනවා. අනේ මම මෙච්චර දුර්වල කෙනෙක්ද? දරුණු කෙනෙක්ද? ඇයි අනිත් අයගේ බඩගින්නවත් තේරුම් ගන්න බැරි තරම් මම මෙච්චර දරුණුනේ කියලා සංවේදී වෙනවා යා. එතනින් පස්සේ මං වගේම අනිත් අයට බඩගින්නක් තියෙනට හිතලා එයාටත් පුළුවන් විදිහට සලකනවා. Tamanට අවශ්‍ය ටික තියාගෙන වැඩි ටික දෙනවා. දැන් මේ සංවේදී කියන එකම දාන පාරමිතා පිරෙනවානේ. අපි ළඟ තියෙන එකක්වත් දුර්වලකම් නෙමෙයි. ඒවා හරියට නිවනට ආයෝජනය කරන්න අපි දක්ෂ නැහැ. ආයෝජනය කෙරුවොත් ඒකෙන්ම ගොඩ යන්න පුළුවන්. දැන් සංවේදීකමෙන් gedara පාරමී පුරණ ක්‍රමයේ දැන් පැහැදිලිද මන්නේ? ඔව්. කොච්චර සංවරව එක්තැන් වෙලා කය අල්ලාගෙන එක ඉරියව්වක තියාගෙන හිටියත් පොඩි චලනයක් ආවත් ඒක පේනවා. එයාගේ චිත්ත කැළඹිලා. ඒ සංවේදීකම අපේ පවුල්වල අය ළඟත් තිබුණා. අපේ පවුල්වල. ඒ සංවේදී අවස්ථා දැනගන්න කැමතිද මන්නේ? ඒවා ටික දුක්සයිතයි ඉඳ එක නොකිය ඉන්න. මම ඉපදෙන්න කුසේ ඉන්නකොට මාස 7ක් විතර ඇති. ආච්චි සීයයි එක්ක අම්මා පාර යනකොට එක මාත්‍යයි නෝනා කෙනෙකුයි පොඩ බයින් බස් වීමක් වෙලා තියෙනවා. සීයයි ආච්චි එක එච්චර ලොකුට හිතුවේ නා අම්මට ඇඬුණලු. නිකන් දැනගන්නවා අසංවරව නෙමෙයි සාමාන්‍යයෙන් සැරෙන් දැනගන්නවා. ඇඬුණලු. ඊට පස්සේ ආච්චි ඇහුවලු ඇයි පුතේ කියලා. පොඩ්ඩක් ඉන්න අම්මේ කියලා. ඒ සාරි කොටෙන් කඳුළු ටික පියාගෙන ගිහිල්ලා මේ ප්‍රශ්නේ ඇහුවලු මොකද්ද කියලා. ඇහුවාම පොඩි ප්‍රශ්නයක්. ඒක මහා ගැඹීර විදිහට ඒ කට්ටියට ඒක තේරුම් කරලා දුන්නාලු ඒ ප්‍රශ්නේ මොකද්ද කියලා. ඊට පස්සේ දෙන්න එතනම එකිනෙකට සමාව දීලා සමගිනාලු. ඊට පස්සේ යනකොට දැන් 100ට ලොකු ගැටලුවක්ලු මෙච්චර මෙයා සංවේදීනේ. මෙයා මෙච්චර සංවේදීනේ. ඒතකොට මෙයාගේ කුසේ ඉන්න දරුවා ඒ ඥානමුනේ. ඒතර එයා සංවේදී කෙනෙක් නේ. ඒතකොට එයා තාපසයෙක් වෙන්නේ කොහොමද? එයා කොහොමද නාම රූප වලින් නිදහස් වෙන්නේ? ලොකු ප්‍රශ්නයක් නේ. මේක කියලා දැන් 100 කල්පනා කර මොකද තාන්නේ? දැන් 100ට ලොකු ප්‍රශ්න මෙච්චර සංවේදී කෙනෙක් නේ කොහොමද කියලා. උඩා දුර ගිහලා ගාක්කට වාඩි වෙලා විවේකයෙන් ඉන්නකොට 100 ඇවවල පුතේ මේ ඇඬුවේ ඇයි කියලා ඇහුවා. කොයි වෙලේද? ඇයි පුතා ඇඬුවේ? තාත්තේ මේ ඇඬුණා කියලා කිව්වලු.
ඊවල ඒ දෙන්නනේ රණ්ඩුනේ. ඒකට ඇයි ඇඬුවේ? නෑ මං ඒගොල්ලෝ වෙනව නෙමෙයි ඇඬුවේ කියලා කිව්වා. එහෙනම් මං ඇඬුවේ කුසේ ඉන්න දරුවාගෙන ඉතලා කියලා කිව්වා. තේරුන්නේ නැහැ කියලා කිව්වා. නෑ මේ වගේ කුරිරු සමාජයක සමාජීය සාමයේ එකමුතුකම නැති සමාජයක නේ බී වෙන්න යන්නේ. ඒතර මෙයා මේ ප්‍රශ්න ඔක්කොම මුණ දෙනවනේ. ඒ වගේ කුරිරු ලෝකයක ඉපදෙන්න යනවනේ. එයාගෙන හිතලා මං අඬලා එයා ඉපදෙන්න කලින් පුළුවන් තරම් සමාජික කරන්න ඕනේ. ඒ පරිසරය හදා මේකයි මං කියලා සමාජික කළේ කියලා කිව්වා. ඒතර එයා සංවේදී වෙලා තියෙන්නේ ගාගත් එකට නෙමෙයි. අර ඉපදෙන්න කෙනා මේ සමාජෙට ඉපදෙන්න යන්නේ. එයා ඒවට ඔක්කොම මුණ දෙන්න එපා. ඒකනේ හිතලා ඔයාට අඬන්නේ. කෑම කනවා මමයි සීයයි. අපි දෙන්න තමයි කෑම කන්නේ ඉස්සෙල්ලාම. ආච්චි කන්නේ හැමදාම අන්තිමට සීයාගේ තැටියෙම තමයි ආච්චි බෙදාගන්නේ. සීයා කාලේ වුණාම ඒ තැටියෙන් බත් ටිකක් දාගෙන ඒ ඉඳුල් එකම කන්නේ. හොදන්නේ නැහැ තැටිය. අපි කෑම කනකොට එකපාරටම සීයා මේ අද නම් බඩ පිරුණා වැඩි මට කන්න අමාරුයි පුතේ කියලා කිව්වා. මං කිව්වා මම කියන්නේ කොහොමද කියලා. ඉතින් සීයේ මගෙත් බඩ පිරීලා මේ සීයා මොනවා හිතයි කියලා මම මේ අනාන ඉතියේ කියලා. මාර වැඩේ පුතේ අපි දෙන්නටම කන්න බෑනේ. අනේ අපි නැකිටෙමු නේද කියලා කිව්වා. අපි නැකිට්ටා. ආච්චිලා බලලා මෙච්චර කෑම ඉතුරු කරලා නේ දෙන්න කියලා ආච්චි කෑම කනවා. අර ටික ඔක්කොම මගේ ටිකත් ඔක්කොම දාගත්තා. ආච්චි කෑම කෑම කාලා පැයක් විතර අපි දෙන්න ඉස්සර වාඩිලා ගියා. සීයා ලොකු පුටුවක මම පොඩි පුටුවක. දුවගෙන ඇවිල්ලා සීයාගේ කකුල අල්ලගෙන අඬාගෙන මේ වැන්දා. ඊට සීයා ඔළුවට ගාලා ඇවිල්ලා ආච්චිගෙන් මොකද්ද ප්‍රශ්නේ කියලා. ආච්චි හරි සංවේදී. කිව්වා මගේ අතින් වරදක් වුණා කියලා. ඊට පස්සේ සීයා මන්දියා බලනකොට මම ආසදියා බැලුවා. එතකොට සීයා දන්න මමත් ඒක දන්නවා කියලා ඒ වරද. ඊපස්සේ ආච්චිගෙන් ඇහුවා කමන්න ඊට පස්සේ කරන්න එපා කිව්වා. ඊට ආච්චි ඇහුවා මම වරද කිව්වේ නෑනේ කොහොමද ඒක දැනගත්තේ? අපිට බත් දීලා ඉවර වෙලා අඩුපාඩු බෙදන්න එයා ඇන්දෙන් පොල් කටුවෙන් බත් මුට්ටිය ගන්නකොට පොල් කටු ඇන්ද යට කොටසේ මුට්ටිය යට කොටසේ ඇතිල්ලගෙන යන සද්දය වුණා අපිට. ඒතර අපි දැනගත්තා මුට්ටිය බත් නෑ කියලා. එහෙනම් මේ ටික කාලා වැඩි වෙයි. ආච්චිට බත් නැති වෙයි. ඒ හින්දා 100 තීරණය කළා මේ කන්න බෑ බඩ පිරලා පුතේ කියලා දැන් ආච්චිට ඒක ඉතුරු කරන්න හදනවා. ඊට වඩා මම දැක්සනේ මං කව මමත් බොහොම අමාරුයි ඉන්නේ මටත් කන්න විදියක් නෑ බඩ පිරিলা. ලබ් දෙන්නම් බත් ඉතුරු කරා. දැන් ආච්චි මේ බත් ටික බෙදලා කල්පනා කරාලු මේ ඇතුලේ බත් නෑ කියන එක මම කිව්වේ නෑ. හැබැයි මේ දෙන්නම් බත් ඉතුරු කළා. හැබැයි මේ සාමාන්‍ය කන විදිහට කෑවෙත් නෑනේ. මෙච්චර බත් ඉතුරු වෙන්න හේතුවකුත් නෑනේ. පස්සේ කල්පනා කළා කොහොමද මේක ආවුනේ? මම මෙච්චර සංවරව පරිස්සමෙන් කටයුතු කළා කිසිම තැන කසිය තිබුණේ නැහැ. මම බොහොම හොඳට වැඩ කළේ. බත් දානකොට සාමාන්‍ය ලොකු පැටියකට දානවා දෙන්නෙකුට. එහෙම දැම්මාම අඩුවක් පේනවනේ. එතකොට මේක පුරවල නැති නිසා කියලා තේරුම් ගන්නවා. ඒ නිසා පොඩි එකට දැම්ම ගොඩ ගාලා. ඒක ලොකුට තියෙනවනේ. ඒතර ගොඩක් වත් තියෙනවා කියලා ඉතලා හොඳට කයි කියලා මම ඔක්කොම හරියට ප්ලෑන් ගැව්වානේ. කොතනද මේක වැරදුනේ? පස්සේ තියෙනවා හරි. අර මුට්ටිය ඌරනකොට සද්දය ඇවිල්ලා මේ කට්ටිය තමයි කියලා ඒකද ඒ අඬාගෙන දුවගෙන ආවේ. මං වෙන්නේ මන් නිසා මේ කට්ටිය කැම වේල අත්හැරියා. මං වෙනුවෙන් කැම ඉතුරු කරාගෙන ඒ සංවේදී දරන්න බෑ. ආච්චිතරි සංවේදී නැහැ. එක සැරයක් මම සීයාගේ ජීවිතේ එක රාසක් දැක්කා. සීයා රෑ එකට විතර ඇති. ගොඩක් මට රැට නිින්ද යන්නේ නැහැ ඒ කාලේ. දෙකමාරනකොට මම ආරෙන්න එදා මට නිින්ද ගියේ මම කාමරේ ඉන්නකොට මට පේනවා ඇවිදගෙන එනවා. මම දන්නවා සීයා යන්නේ ආච්චිගේ කාමරේට. කාමර දෙක වෙන වෙනම තියෙන්නේ. සාමාන්‍ය සීයා යන්නේ නැහැ කාමරේට. මම දැකලම නැහැ. හැබැයි සීයා යනවා. මොනවාරි ප්‍රශ්නයක් නැතද කියලා මම ඉමේන්සරේ නැගිටලා මම දැන් යන්න ලෑස්ති සීයාගේ පිටුවතේ මොකටද මේ යන්නේ? කාමරේට යන්නේ ඇයි කියලා බලන්න. 3යි මට වයස. මම ඉමේන්සරේ ගිහිල්ලා දැන් බලන කරවලේ සීයා පොතා වගේ යන්නේ ඉමේන්සරේ. කකුල තියෙන කැයින්නෙත් නෑ. දැන් සීයා දන්නවා පොඩි සද්දයකට පොඩි එක ඈරෙනවා. ගිහිල්ලා ඉමේන්සරේ දොර ඇරියා. ඇල්ල ඇතුළු වුණා. මම දොර ළඟට ගිහිල්ලා බැලුවාම ගිහිල්ලා දැන් ආච්චි ඇඳේ නිදාගෙන ඉන්නවා. උඩු බෙලි හතට කකුල් දෙක අල්ලලා වැන්දා. ආච්චිගේ. වැන්දලා එළියට එනකොට දොරකොට මම. දැන් සීයා ඔළුව කසනවා. දැන් වැන්ද එක මම දැක්කනේ.
සාමාන්‍ය ගෑනු අයනේ වඳින්නේ පිරිමියට. දැන් මේ කතාමාන්න එකක්නේ. දැන් හොරා වුණා. මම මොකද කියන්නේ දැන් 100 අසරණ වෙලා. කිව්වා පුතේ එළියට ගිහලා කතා කරද්ද කියලා. කාරි කියලා. ඊවද මාමා කෙනෙක් ආවා. අපි කතා කරනකොට ෆැමිලි එකේනේ හිතවත්නේ. ඒ නිසා කතා කරනකොට ආච්චි මොනවාර උත්තරයක් දුන්නා. එහෙම පිරිමි දෙන්නේ කතා කරනකොට මැදින් කතා කරන්නේ නැහැ. ඒක අපේ පරම්පරාවේ සම්ප්‍රදාය. නමුත් මේගොල්ලෝ අර පුංචි කාලේ එකට හිටපු කට්ටියනේ. ඒ හිතවත්කම නිසා අර සම්ප්‍රදාය අමතක වෙලා මේ වචනයක් කතා කළා. එකපාරට ආච්චි දිහා මෙහෙම බැලුවලු සීයා. බලනකොට අර මතක් වුණාලු වැරද්දක් වුණේ කියලා. වැරද්දක් වුණේ කියලා ආච්චි ටිකක් දුක් වෙලා සමා වෙන්න කියලා පිටිපස්සට ගියා. ඊට පස්සේ තේ ගෙනල්ලා දීලා කතා කළා නම් පිටිපස්සට ගියාලු. යන්න යනකොට ඇවිල්ලා කට්ටියට කතා කළා. ඒ කට්ටිය පිටත් වුණාලු. නමුත් දැන් සීයා දනවර මේ එකපාරට ඇරිලා බැලුවනේ. ඒ බලනකොට ආච්චිගේ සිත ගොඩාක් සංවේදී වුණා. කම්පා වුණා. වැරද්දක් වුණා කියලා. ඉතින් ඒ කම්පණය දුන්න එකටලු ඒ සමාව ගත්තේ. ඉමීසරේ ගිහලා කකුල් දෙක අල්ලලා ඕම වැන්දා. කියනවා මගේ ජීවිත කාලේ මට කෑම උයලා දීලා, රෙදි හොදලා දීලා, මගේ අම්මා තාත්තා මට මතක් වෙන්නෙම නැහැ. කලාතුරකින් මතක්. ඒ තරම් මට යුතුයකම් කරනවා. මේම යුතුයකම් කරපු කෙනාගේ ඉතරි දෙව්වනේ මම. කිව්වේ නෑ. නමුත් එකපාරට මම බලපෙකින් එයා එකපාරට කම්පා වුණානේ. ඒ දුක දුන්නානේ මම. එච්චර මට යුතුයකම් කරපු කෙනාගේ ඉතරි දෙව්වනේ. ඒකට තමයි පුතේ සමාව ගත්තේ කියලා කිව්වා. සීයා සංවේදී. මම විතරයි සංවේදී නෑ කියලා මේ මට හිතෙන්නේ. සීයා මැරෙන මොහොතේ හැමෝම අඬනවනේ. කට්ටිය කකුල් අල්ලගෙන ඉන්නවා, කට්ටිය කත් අල්ලගෙන ඉන්නවා. ඔක්කොම වටේ ඉන්නවා. මම විතරයි අඬන්නේ. මම පාඩුවේ ඉන්නවා. ඒ මාමා කෙනෙක් අහනවා මේ පුතේ මෙච්චර යුතුයකම් කළා වගේ වැසිකිලි ඔක්කොම හොදලා කරලා වා හොඳට බලාගත්තා. ලෝකයේ තියෙන හැම ප්‍රඥාවක්ම අවදි කෙරෙව්වා. ඉතින් සීයා නැති වෙන එකට දුකක් නැද්ද මම කව නැහැ කියලා. ඇයි පුතේ මෙච්චර දරදන්න කියලා. මම කව දරදන්න නෙමෙයි. ඇයි වට දුක දැනෙන්නේ නැත්තේ කියලා. මං කිව්වා සීයා මැරෙන බව ඔයගොල්ලෝ දන්නේ. මං කලින් දන්නවනේ සීයා මැරෙනවා කියලා. එන මට කලින් දන්නවා මං ඒක සාමාන්‍යයි. ඔයගොල්ලෝ දන්නේ. සීයා ඕම කරනවා. එයා ලෝකෙ හැමෝම මැරෙනවා. ඒ ඔබ වහන්සේ සම්මේලී කියලා මම ශිෂ්‍යෙක් වගේ ඉන්නකොට මගේ ශිෂ්‍ය කාලේ ශිෂ්‍යෙක් තුල තියෙන සේරම ගුණ ටික මයි ළඟ තිබුණා. මම කවදාකවත් මගේ ශිෂ්‍යකම බාල කරේ නෑ. ඒකේ වටිනාකම අඩු වෙන්න දුන්නෙම නෑ. මම හොඳම ශිෂ්‍යයෙක් විදිහට කටයුතු කළා. අන්තිමට මගේ ගුරුවරයා මට කිව්වා මට පුතාට වඳින්න දෙනවා කියලා. ඒක එනකොට මට දරන්න බැරුව ගියා. එතකොට තමයි මට හිතුනේ මගේ ශිෂ්‍යකම මම හරියට කළා කියලා. මම තපස් ජීවිතයේ ගුරුවරයෙක් වුණාම ඒ ගුරු ජීවිතේත් මම එහෙම තමයි. ඒ ආචාර්ය ජීවිතය තුළ මම කිසිම තැනක අඩුවක් කළේ නැහැ. ඒ ආචාර්යවරයා කියන වටිනාකම කිසිම තැනක මම අඩු වෙන්න දුන්නේ නැහැ. මගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේට නම මන් නිසා යම් කිසි මානසික තේට්ටුවක් විඩාවක් විඳිනවා නම් ඒක මම විඳ ගන්නවා. ඒක උන්වහන්සේට මම දෙන්නේ නැහැ. මගේ යම් කිසි යුතුයකමක් වගකීමක් දරන්න තියෙනවා නම් කිසිම මොහොතක මම එක පැහැර හරින්නේ නැහැ. ඒක මම ඔයලා බලලා ඒක කරනවාමයි. මෙන්න මේ මොහොත වෙනකොටත් මම සංවේදී වුණා නෙමෙයි. මම ගුරුවරයා කියන තැන ඒ යුතුයකම් ටික හරියට කරනවා. පැහැර හරින්න නැතුව කරනවා. කවදාකවත් ඒ ගුරුවරයා කියන වටිනාකම අඩු වෙන්න දෙන්නෙම නැහැ. ඒක ආරසා කරනවා. මම දන්නවා මම ඒ ගමන නොගියොත් අනිවාර්යයෙන්ම මගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ එදා පිටත් වෙනවා. පිටත් වුණාට පස්සේ නැවත එන්න කියන්න බෑ මට. උන්වහන්සේ දුක විඳිනවා. ඇවිල්ලා දවස් දෙකක් උන්වහන්සේ විවේකයෙන් ඉන්නවා. උන්වහන්සේට පින්දපාත යන්නත් බෑ. ඒකට මාංශي වැඩි. මම දන්නවා මේ මාංශය මන් නිසා ආවේ කියලා. ඇයි මං ඒක උන්වහන්සේට දෙන්නේ? ඒ මාංශය රස මමම විඳිනවා. ඒ දුක මම ඒක තනියෙන් විඳිනවා. මගේ තපස් ජීවිතේත් ශාසනයේ උපසම්පදා ජීවිතේත් කිසිම මොහොතක මම දුක කාගෙත් එක්කවත් බෙදාගත්තේ නැහැ. පුංචි කාලේ ඉඳලම මගේ දුර්වලකමක් කියලා මම හිතන්නේ. දුක බෙදාගන්නෙම නැහැ. සතුට විතරයි මම බෙදාගන්නේ.
සතුට හැමෝටම දෙනවා මට ඉතුරු කරගන්නේ නැහැ. හැබැයි දුක මං කාටවත් දෙන්න මං ඒක තනියෙන් භුක්ති විඳිනවා. ඒ උරුමය මං අතාරින්නේ නැහැ. හේතුව මම හිතනවා මගේ අවබෝධයේ දුක පාලනය වුණාට තවත් කෙනෙකුට ඒක දරන්න බැරි වෙයි. තවත් කෙනෙකුට ඒක අපහසු වෙයි. ඒ නිසා ඒ දුක සම්පූර්ණයෙන් මං තනියෙන් විඳින්නේ. මම ඒ කාලේ තපස් කාලෙත් මං කියලා තියෙන ශිෂ්‍යයන්ට ඕනම සතුට දෙයක් ඉල්ලන්න දෙන්නම් දුක්සහිත දේවල් ඉල්ලන්න එපා ඒක දෙන්න ඒක මගේ වත්කම් කියලා. දුක මගෙත් එක්ක ඉන්න තාක්කල් විතරයි මං තාපසයා. දුක මගෙන් ඈත් වුණොත් දුක මට අහිමි වුණොත් එදාට මගේ තපස් ජීවිතය මට නැති වෙනවා. එදාට මම වෙනස් වෙන්න ඉඩ තියෙනවා. දුක නිතර දැනෙන්න ඕනේ. දුක නිතර මාව වෙලාගෙන ඉන්න ඕනේ. දුකේ රස නිතරම මට දැනෙන්න ඕනේ. ඒ වුණොත් මම කවදාවත් මේ ලෝකයේ භෞතිකයක් ස්පර්ශ කරන්නෙම නැහැ. ඒ දුක නිතරම මාව 100ෙන් තියාගනි. දුක නාම රූප වලට අවු වෙන්නේ නැතුව මාව බේරගනි. දුක තමයි මගේ ගුරුවරයා. මේ කිසිම දෙයකට මම අවු වෙන්නේ නැතුව ඉන්නේ මගේ ප්‍රඥාව නිසා නෙමෙයි. දුක නිසා. ඒ දුක නිසා මම අවු වෙන්නේ නැතුව මේක දුකයි මේක වැඩක් නෑ. දුක දැනෙන්නේ නැත්නම් මම අවු වෙනවා. ලෝකයේ මිනිස්සු පාරමී වලින් වැඩ ගන්නවා. මම පාරමී පැත්තක ලොකර් එකේ වාලා තියලා දුකෙන් වැඩ ගන්නවා. දුකෙන් වැඩ ගන්නවා. සංවේදී කියලා මෑණියෝ තමන්ගේ ජීවිතය කියපු නිසා මම කිව්වේ අපේ පවුලේ ගොඩක් කට්ටිය සංවේදී. ඒ සිදුවීම් දෙක තුනක් මම කිව්වේ. පස්සේ මම ඇහුවා සීයාගෙන් ඉතින් ඈරිලා ඉන්නකොට සමාව ගන්න තිබුණානේ. නිදිකින මරුණා වගේනේ. එතකොට මැරිච්ච මිනිස්සෙකින් සමාව ගන්න. ඈරිලා ඉන්නකොට මම බැන්දොත් කකුල අල්ලලා එයාට මාන්නයක් ඇති වෙනවනේ. මගේ මාත්‍යා මට දන ගැව්වයි කියලා. ඒ මාන්න නිසාගේ ಗುಣධර්ම පිරියෙන්න පුළුවන්. නැවත තරවටු කිරීමේ අයිතිය මට නැති වෙනවනේ. නැවත මම පොඩි වරදකට එයාට තරවටු කළොත් එයා කොහොම හරි මගෙන් සමාව ගනී පස්සේ කියලා එයා ඇතුළේ එකක් හිතා ගන්නවනේ බලාපොරොත්තු වෙනවනේ. ඒ හින්දා එයාට සමාව දෙන එක මම විතරයි දැනගන්න ඕනේ. එයාගේ වැරද්ද හදාගන්න එයා දක්ෂ වෙන්න ඕනේ. හැබැයි මම නිසා එයා තුළ දුර්වලකම නිර්මාණය වෙන්න බෑ. ඒකෙන් මම ගොඩාක් පරිස්සම් වෙනවා. ඒ නිසායි මම එහෙම දන්නේම නැත කියලා ගත්තේ. දැන් පුතත් ඒක දන්නවා කියලා. මං කාටවත් මං කියන්නේ නැහැ කියලා. ඒ යාළුවා පිටි විරුද්ධ ගන්නවා. ආච්චිට ඒක දරන්න බෑ. ආච්චිට කල්පනා කරකවත් කන ගමන් ඒක තමයි කල්පනා කරලා තියෙන්නේ. කොතනද මේක අවුනේ? මෙච්චර පරිස්සමෙන් කළානේ. එතකොට තමයි තේරෙන්නේ අර ඌරන සද්දේ හැවුනා මේ කට්ටියට. ඇහිච්ච ගමන් අපි ඔක්කොම සම්පූර්ණ අපි චරිත ඔක්කොම කන පිට ඇරුණා. සීයා මේ මහනන එක ඕම තිබ්බා නේද? තියලා මේ අතේ තියෙන බත් ඇටේම ගන්නකොට මම දැනගත්තා එහෙනම් සීයාට මේක වුණා. එහෙනම් සීයා දැන් මෙතනින් පස්සේ කන්නේ නැහැ මම කන්නේත් නැහැ. එතකොට ඔබ වාසිය කියන්නේ සීයායි අපරට ආවම නැත්නම් වාසිය මට සද්දේ ඇහුණා. එතකොට මම තීරණය කළා මේ බත් නැහැ. එහෙනම් සීයා කාපු දෙයි. සීයා මහන්සියලා නින්නේ. මම ඉතින් කොහොමද භාවනා යෝගිනේ මට කෑම අවශ්‍ය නැහැ. එහෙනම් මම ඉතුරු කරනවා ආච්චිට කියලා. එතන මම අර කන වේගය අඩු කළා. වේගය අඩු කරලා ස්ලෝ වුණා. ස්ලෝ වෙනකොට 100 එම ඇඟිලි වල තියෙන බත් ඔක්කොම අරක දාන අයට. දානකොට මම දැනගත්තා එනම් 100ටත් ඔක දෙන්නම් ඉතුරු කළා. එදා බත් වැඩි වුණා. අපේ ගෙවල් වල කවදාකවත් කෑම විසි කරන්නේ නැහැ. කෑම දහන්න ඉඳුල් අස් කරන්න කිසිම තැනක් නැහැ. ඒකේ පොඩි කාලේ ඒ කාන්තාවරුන්ට දෙන ලොකු විශේෂම පුණුවක්. ඉඳුල් භාජනය තමයි ඉස්සලාම මනමාලි බලන්න යනකොට 100 ඉමින්සරේ කුස්සිය පැත්තේ විසිට් එකක් ගිහලා ඉඳුල් භාජනය බලන්න. කොච්චර කෑම අපතේ යවලා තියෙනවද කියලා. ඒක බැලුවම තමයි තීරණය කරන්නේ. එහෙනම් මේ ගෙදර ඉන්න කාන්තාවරු හරි ක්වොලිටි කාන්තාවරු. එහෙනම් ප්‍රශ්න නැහැ. පළවෙනි ලකුණ පහ එතනින් තමයි දීලා තමයි ඇතුළට එන්නේ. ඉතින් එක්සෑම් එක තියෙන ඇතුළේ. පළවෙනි විසිට් එක යනවා කුස්සිය පැත්තේ. නිකන් විසිට් එකක් දාලා එනවා. කෑම කිලෝ එකක් වෙලා 850ක් විසි කරනවා කියන්නේ 2000 ඇතුළට ආව 1500 නාස්ති කරනවා කියන එකනේ. ඒ දුව හරියන්නේ නැහැ මේ පවුලට. එයා නාස්තිකාරී. පරිස්සම් අර පිටිමැස්ම නැහැ. ටග්ගල අර ඔක්කොම ටික තේරුම් අරන් ඉවරයි. පිටිපස්සේ විසිට් එකක් දාගෙන ඉස්සරහින් වෙලා කට්ටිය අරගෙන එහෙම ගිය වෙලාවල් තියෙනවා. ගෙදර කට්ටිය කතා කරන්නේ. අපේ ගෙදර ඩස්බින් එකක් නැහැ. ඉඳුල් ලෝදනකොට නිකන් වතුර විතරයි යන්නේ. ඒ කාලේ අන්තිම බත් ඇටේටම මේ කන්න අපිට පුරුදු කරලා තිබුණා. ඒ අවශ්‍ය ප්‍රමාණය ගත්තාම සම්පූර්ණ අන්තිම බත් ඇටේටම කාලා දානවා. මොකද ඉතුරු කරන්නේ. ඒකවල ඕදනකොට මුකුත් නැහැ. ඉඳුල් කියලා ඩස්බින් එකක් බැක්ටීරියා ටිකක් නඩත්තු කරන්නේ නැහැ. විතරක් පිරිසිදුයි.
බත් ටිකක් බෙදනකොට අර අන්තිමටම ගන්න බත් ටික. කොහොම හරි එදා ආච්චිට බත් තිබිලා තියෙනවා. කවුරු හරි කෙනෙක් මේ වැඩට ආපු කෙනෙකුට බත් බෙදලා දීලා. ඒකට ආච්චිගේ කොටස තමයි දීලා තියෙන්නේ. ඒ නිසා ඇති වෙච්ච ප්‍රශ්නයක් ඒක. නැත්නම් එහෙම වෙන්නේ නැහැ. මහා බෝධිසත්වරුන්ගේ 550 ජාතකය බලනකොට කාශ්‍යප බුදුහාමුදුරන්ගේ ජාතක කතා එහෙම බලනකොට ඇත්තටම කියන්න අපි කොතනද ඉන්නේ කියලා. උන්වහන්සේලාගේ යටිපතුලේ එක දූවිලි කැටයකට සමානයි. අපේ තියෙන කෙලස් ගොඩ පොට්සිටියකට යන්නේ ඇත්තටම අපි සීනි ග්‍රෑම් 500ක් ගන්න. රටේ නැති ඔක්කොම ටික අර කෝඩේට දානවා. ඒ තරම් තණ්හාව. ආසාව. ඒ කෙලස් වහව ගන්න බෑ අපිට. ඒක කඩාගෙන එනවා එළියට. කොච්චර දුර්වලද? මේ චරිතත් එක්ක බලනකොට අපි මොනවද අත්හැරලා තියෙන්නේ? අපි මොනවද මේ නාම රූප වලින් තේරුම් ගත්තේ? මොකවත් තේරුම් ගන්න නැහැ. හැමතැනම මුලා වෙච්ච එකයි අවු වෙච්ච එකයි කරලා තියන්නේ. අවශ්‍ය දේ ගන්න ඕන නම් අපි කාගේ ගැටලුවක් මොකුත් නැහැ. කාශ්‍යප බුදුහාමුදුරන්ගේ උපන්දින වගේ මගේ උපන්දින දවසකත් ගෙදර විශේෂ සිද්ධියක් තියෙනවා. ඒ වැඩිහිටි කීප දෙනෙක් මාව බලන්න ඇවිල්ලා තිබුණා. පුංචි තාපසයාගේ උපන්දිනේ නේ කියලා. ඇවිල්ලා බලන්න ඇවිල්ලා ලඩු හිම අරන් ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ ඒගොල්ලෝ ගෙනල්ලා ඒක දුන්නා මම අරන් පැත්තකින් තිබ්බා මම ගත්තේ නෑ. අරන් පැත්තකින් තිබ්බා. ඊපස්සේ ඒගොල්ලෝ ඇහුවා සීයාගේ මේ ඔයා මොනවද දුන්නේ කියලා. දැන් ඒගොල්ලන්ට දැනගන්න ඕනේ සීයා ගොඩක් ආදර නිසා මොනවාරි විශේෂ දෙයක් මට දෙන්න ඇති කියලා. ඔයා මොනවද දුන්නේ පොඩි එක්කෙනාට කියලා. මම මොකද දුන්නේ නෑනේ. පුතා මොකද දුන්නේ නෑනේ නැත්නම් නෑ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ එක්කෙනාට එක්කෙනා මුණ බලලා ඇහුවා ඇයි දැන් අපි දෙනව නම් ඔයා ඇයි දුන්නේ නැත්තේ කියලා. ඊළඟ ඉපදිච්ච දවසේ එයා ඉපදිච්ච දවසේ දුපන්දිනේ එදාත් මම මොකද දුන්නේ නෑ කිව්වා. ඉතින් අදත් එයාමනේ අදත් මම මොකද දුන්නේ නෑ කියලා කිව්වා. එදාත් එයා මොකද ඉල්ලුවේ නෑ අදත් ඉල්ලුවේ නෑ කිව්වා. මං කාමරේට ගියා. ඒකන මම දැනගත්තා මොකද හම්බෙන්නේ නැහැ කියලා. මෙතන හිටියට වැඩක් නැහැ. කාලේ අපරාධයි. එදාත් මොකද දුන්නේ? අදත් මොකද දුන්නේ? එදාත් එයා මොකද ඉල්ලුවේ නැහැ. ඉපදිච්ච දවසේ ඉල්ලුවේ නැහැ. අදත් ඉල්ලුවේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා ඒක. ඒක තමයි මට ලැබුණේ. එකම එක උපන්දිනයකට විතරයි අවුරුදු 4 විතර එන කට්ටියක් ආවේ. ඊට පස්සේ ජීවිතේ කවුරුම ආවේ නැහැ. සීයා විශේෂයෙන් මේ ගෙවල් වලට ගිහලා අවවාදිය දීලා ඇවිල්ලා තිබුණේ. අපි මේකට පැමිණි මොන ගැස්සේ නැත්te ඔබ වහන්සේ වාර කර්මාදීව යොමු කරනවා. ඒකටම නෙමෙයි. ඒක මට අවුරුදු 16 දී තමයි මම ඒක දැනගත්තේ. ඒකට නෙමෙයි හැත් කළේ සමාජයේ මුණ ගැස්සුවත් මට. සමාජයට සම්බන්ධකම් ගොඩනගලා දුන්නොත් ඊට වඩා වේගෙන් මම මේ ගමන ඉක්මන් කරයි කියලා. ආශ්‍රමයේ කෝස් එකවත් ඉවර කරන්නේ නැතුව මං වනගත වෙයි කියලා එහෙම දැනিলা තියෙනවා. මගේ කේන්දරය එහෙමනේ තියෙන්නේ. නාම රූප මාව දකින්න කලින් මං එයාව දකින්නවා කියලා තියෙනවා. නැති ධර්මතාවය නැති කරලා ඒක තුලින් එයාට තේරුම් ගන්න පුළුවන්. එහෙම තමයි ඒක තියෙන්නේ ඒකේ. ඉතින් ඒගොල්ලෝ ගොඩාක් පරිස්සම් වුණා මගේ ජීවිතේ. මම පරිස්සම් කළා. මට මොනවද හැෙන්න ඕනේ? ඒ හැෙන්න ඕන දේවල් පිළිබඳව ඒගොල්ලෝ ගොඩාක් සීයෙන් හිටියා. මගේ නෙතට ගැටෙන දේවල් පිළිබඳව ගොඩාක් සීයෙන් හිටියා. සමහර තැන්වලින් මාව එක්කන් යන්නේ නැහැ. සමහර දේවල් මට පේන අවස්ථාව දෙන්නෙම නැහැ. දන්නවා දැක්කොත් මීට වඩා මේවා වෙනස් වෙනවා කියලා. අර පොල් කඩනවා මිනිස්සෙක් ඇවිල්ලා අපේ වත්තේ. ඒතර ගලවඩ වාඩිලා මට hina ගියා. ආච්චි ඇවිල්ලා මගෙන් ඇහුවා මේ පුතේ එයා මානසි වෙලා ගාන ගහේ නැගලා පොල් කඩන එකක hina වෙන්නේ නැහැ පුතේ. එයා දුක් වෙනවනේ දැක්කාම කියලා. ඊපස්සේ මං නිකන් හිටියේ. ඒතකොට සීයා ඇවිල්ලා කිව්වා පොඩ්ඩක් ඉන්න. ඔයා හිතනවා එයා ඒකට hina වුණා කියලා. ඉස්සෙල්ලා මාන්න ඕනේ. මේ දෙයට hina වුණේ ඇයි කියන එක නෙමෙයි මොකටද hina වුණේ කියලා. එතකොට අපි නෙමෙයි තීරණය කරන්නේ එයා. පුතා කියන්නේ මොකටද hina වුණේ? පොල් ගෙඩිය පෙන්නනවා. ඊට පස්සේ සීයා කිව්වා පොල් ගෙඩියට hina වුණේ කියලා. ඔව් කියලා. ඊට සාච්චිට කියලා සමාව ගන්න. එයා ඒ මනුස්සයාට නෙමෙයි hina වෙලා තියෙන්නේ. අනේ පුතේ මට සමාව වෙන්න. මොකක් තමයි. සීයා කිව්වා පොල් ගෙඩියට ඇයි පුතේ hina වුණේ? මං කිය කැඩුවේ නැති වුණත් වැටෙනවා කියලා. අනේ කතාව. මේ කැඩුවේ නැති වුණත් වැටෙනවා. මේක තේරෙන්නේ නැහැ. මම කල්ලතු නැගලා අරක නිකන් දාඩි දාන ගයේ එල්ලිගෙන ඒක කඩනවා.
නිකන් හිටියත් ඒක වැටෙනවා. නැතිනවා. ඒක වැටෙනකන් ඉන්න බෑ. අදිසි. මගේ ජීවිතවල ගොඩාක් දේවල් දැක්කට වඩා වේගයෙන් මම ඒක තේරුම් ගන්නවා කියලා ඒක 100 දන්න. ඒ නිසා ගොඩාක් නාම රූප මට පෙන්නුවේ නෑ ඒක. කෝවිලට ගිහිල්ලා අපි වාඩි වෙලා හිටියම මම 100 අර මණ්ඩපේ අපිට වැඩි කෙනෙක් අර ප්‍රෝහිත කියලා කියන්නේ පොයිත බ්‍රාහ්මණයෙකුලා අර යාග හෝම කරනවා කෙනෙක්. ඇවිල්ලා 100ට කතා කරලා මගෙන් යවා මෙයා තාපසෙක් නේද අනාගතේ යනවා නේද? 100ට ප්‍රශ්නයක් ආණ්ඩද කියලා. මම ආණ්ඩ කියලා. ඊපස්සේ පංචභූත ගැන ප්‍රශ්නයක් ඇහුවා මම උත්තර දුන්නේ මගේ පාඩේ මං ඉන්නේ. ඊපස්සේ 100 කියනවා මෙයාට ඒවා තේරෙනවද? නෑ එයාට හොඳට තේරෙනවා. උත්තර දෙන්නේ නැත්තේ. පොඩ්ඩක් ඉන්නකෝ කියලා 100 මගෙන් අහනවා ඇයි පුතා උත්තර දෙන්නේ නැත්තේ? මම කිය උත්තර දෙනවද කියලා නෙමෙයි ඇහුවේ ප්‍රශ්නයක් ආන්නද කියලා විතර ඇහුවනම් යන්න කියන්නේ යාට කියලා. ඊට පස්සේ කිව්වා ඇහුවා නේද ඒක තමයි උත්තරේ කියලා. ඊට පස්සේ මම යන්න ඔළුව කතකට යනවා මේ පොඩි එක අසාමාන්‍ය කෙනෙක්. මම කිය උත්තර දෙනවද කියලා ඇහුවේ නේ ප්‍රශ්නයක් ආන්නද කියලා ඇහුවේ ඇහුවනම් යන්න කියන්නේ යාට. ප්‍රශ්නේ ඇහුවනේ දැන් යන්න. යයි කෝවිල හැමෝටම කියලා තිබුණා. අසෝලාගේ මුණුබුරා මේ මෙච්චර කාලයක් අපි දැකපු සෙට් එක වගේ නෙමෙයි ගොඩක් වෙනස් කෙනෙක් කියලා. මට ජීවිතේ මොකවත්ම දීලා නෑ ආච්චි. කිසිම දෙයක් මම මොකද දන්නේ නෑ. කෑම જાති ආරම්භ රස කෑලි જાති මොකද දන්නේ නෑ මම. දැන් ආච්චිට ඕනේ මට මොනවද දෙන්න. දැන් මේ අවස්ථාව හරි දුර්ලභයි දෙන්නම බෑනේ. ගන්නෙත් නෑ නේ. 100කින් ආලා තිනවා පොඩි එක්කෙනාට මොනවාරි මට දෙන්න ඕනේ. ආලා යා කැමති දේ ආලා මට කියන්නකෝ කියලා. ඊට පස්සේ 100 කිව්වලු මම මේ මහන්නේ නෑ. එයා තුල කැමැත්තක් ඇති වුණොත් ඒ කියන්නේ යම්කිසි නාම රූපයකට ඇලෙනවා කියන එකනේ. ඇලෙන ස්වභාවය, ගැටෙන ස්වභාවය මම පුංචි කාලේ ඉඳලම එයාත් එක්ක දැකලා නෑ. ඒ නිසා එයා ඇලෙන්නේ කෝකටද කියලා මට අහන්න බෑ. ඒක මට ලැජ්ජයි. මේ ඕනනම් ඔයා අහන්න අවසර දෙනවා කියලා කිව්වා. එහෙනම් කිව්වා එහෙනම් මම මගේ ප්‍රඥාව පාවිච්චි කරලා මම එයාගෙන් ප්‍රශ්න අහන්නම්. දැන් ආච්චි ආයිලා මගේ ළඟ දැන් කෑම කාලේ ඉවරුනාම එළියට එන්න මම දන්නවා මේ ඉටගෙන ඉන්නවා කියන ප්‍රශ්නය. නැත්නම් යන්න එපායි. ඒ කෑම කාලේ ඉවරද පුතේ කියලා. පුතා මේ ලෝකේ අකමැතිම දේ මොනවද කියලා අහුවා. මම 100 දිහා බැලුවාම 100 කිව්වා උත්තර දෙන්න අපහසු නම් කමන්නේ පුතා. අපුඩුව. මම ආච්චිගෙන් අහුවා මගෙන් අකමැති දේ අහන්නේ අකමැති දේ කිව්වොත් කැමැති දේ තේරුම් ගන්න පුළුවන් නේ. අන්න එහෙම කැමැති දේ තේරුම් අරගෙන මට මොනවාරි දෙනවට අකමැති කියලා කිව්වා. ඒක තමයි මම අකමැති දේ කියලා මම කාමරේට ගියාම 100ට කිව්වලු අදත් මම නව වුණානේ. අවුවෙන බව දැනගෙන තමයි මම බේරිලා ඉන්නේ කියලා කිව්වා. ඒක මට ඇහෙනවා යනවා. මම ඒ කාලේ 100 කියන අවුවෙන බව දැනගෙන තමයි මම බේරිලා ඉන්නේ කියලා කිව්වා. ඔයා බේරෙන්නේ නැතුව නිකන් ගිහලා කට දීලා ආවුණා. මම අවුවෙන්නේ නැහැ ඉන්න මම බේරිලා ඉන්නේ. ජීවිතේ දෙපාරයි වුණ ගියා. මට එහෙම බැඳීමක් අදටත් නෑ. මට එහෙම හිතෙන්නෙම නෑ. ඒ ගුඩාකනේ ඈත් වෙච්ච නිසා නෙමෙයි. ඇත්තටම හොයලා බැලුවා අර ඈත් වෙච්ච නිසා ඇති වෙච්ච ප්‍රශ්නයක්ද කියලා නෑ. දැන් 100 නැති වෙනකොට ආච්චි නැති වෙනකොට මොකවත් මට දැනුන්නේ නෑනේ. ලෝකේ එහෙම බැඳිලා නෑ. අපේ ආන්දරන් වහන්සේ දන්නවා කවුරු හරි ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ නමක් කියලා ස්වාමීන් වහන්සේ මට මේ යන්න හිතනවා කිව්වා පරිස්සමෙන් ගිහිල්ලා යන්න. දාහනේ වළඳලා යන්න කියලා මම ගියා. උන්වහන්සේ කටනකොට මම යන්න යනකොට මාව යන්න කලින් පිටත් කරනවානේ. උන්වහන්සේ මේ ඉන්න ඕනේ කියලා මගේ එහෙම අදහසක් නෑ. එහෙම බැඳිලා නෑ. ඒක එහෙම තමයි. මොනවාරි එකක් අවශ්‍ය නැහැ කියලා ඒක පුච්චලා දානවා. සමහරට ඒක 30000 40000 වටිනවා ඉතින්. අපේ ගමනට මේක පාදේ ඒක පුච්චලා දානවා. විසිකලා දානවා. කාටද දීලා දානවා. කිලෝමීටර් 400ක් විතර ගිහිල්ලා ගමන. තව 50යි යන්න තියෙන්නේ. බැරි වෙලා තෝරන්නේ නැහැ කියලා හිතනවා නම් ඒ 400 ආපහු වැරෙනවා. තව 50යි. ගිහිලා විවේක කරගෙන පහුවෙන් දෙන්න බෑ නෑ එහෙම ආපහු වැරෙනවා.
ඒමර මේක මේ විදිහටම විය යුතුයි කියන බැඳීම නැහැ. දෘෂ්ටියක් නඩත්තු කරන්නේ නැහැ. ඒ වර්තමාන වලට තමයි යොමු වෙන්නේ. නැත්නම් අපි අදාළ මාව ආරක්ෂා කරන්න, පරිස්සම් කරන්න, මට කියලා ලෝකයක් නඩත්තු කරන්න මම උත්සාහ කරනවා. ඒ නිසා අර කිසිම දෙයක් මන් සම්බන්ධයෙන් පවතින්නේ. ඒකයි මගේ නමින් මම මොකද තියාගන්නේ නැහැ. තිබුණොත් ඒවා පවතින්නේ නැහැ. මගේ චරිතයට ඒක ගැලපෙන්නේ නැහැ, පවතින්නේ නැහැ. එහෙනම් ඒ ශාස්ත්‍රය ගැන හිතලා ඒක පවතින්න ඕන සිල්වත් කෙනෙකුට තමයි ඒක පවරන්නේ. එතකොට පවතිනවා. ශාසනය ආරක්ෂා වෙන්න එපා. තව 100ගේ වයස වගේම ගොඩක් වයස බැමිණියා. කන් වලේම කරාව දාලා කන හෙල්ලෙනවා අඟල් දෙකක් විතර. හරියට ප්‍රඥාවන්තයා. ඒගොල්ලන්ට හරියට කරු කරනවා. මිනිස්සු ගොඩක් ප්‍රඥාවන්ත කෙනෙක්. එයා මාවර එදිදා වගේ දවසට එළියට එක්කන් යනවා. එහෙම මමයි 100යි සුලංගිල්ල අල්ලගෙන යනවා දැන් පාරේ. යනකොට එහෙම අම්මා කෙනෙක් ආවා. අත්ත අම්මා කෙනෙක්. ඇවිල්ලා මේ 100ට කිව්වා පොඩ්ඩක් කතා කරන්න කියලා. 100ට කතා කරා. එහෙම දන ගාවම දන ගාලා ඉට ගත්තාම තමයි මම යාගේ උසට ඉන්නේ. පොඩිනේ. ඊට පස්සේ මම ඇහුවා පුතා කොයිද යන්නේ? කියලා කිනකොට 100 කොහොම කරා. ඒ කරන්නේ මේ ප්‍රඥාවෙන් පුතා මඩලන්න හදන්නේ යා ඔළුව පාවිච්චි කරලා උත්තර දෙන්න කියලා කොහොම කරා. නෝ නෑ. මොකද කිව්වේ නම් මම යාදියාම බලාගෙන ඇස් පිල්ලම් ගන්න. එයාව කියන්න පුතා කොයිද යන්නේ? මං කිව්වා ඒක නැවතිලා කියන්න බෑ යනකොටනේ කියන්න පුළුවන්. එහෙනම් පුතා යනකොට කියනවද කොයිද යන්නේ කියලා? යනකොට යනවනේ. ඒකට පව් වෙනවනේ කියන්න විදියක් නැහැ. ගිහිල්ලා ඇවිල්ලා කියනවද පුතේ? ආවට පස්සේ ඒක ඉවරයිනේ අතීතේ කතා කරන්න හොඳ නැහනේ. ඊට එහෙනම් යන්න කලින් කියනවද පුතා? අනාගතේ අපේ අතේ නැහනේ. ඒක වෙනකොටනේ දන්නේ අපි. මම ගිහිල්ලා එන්නම් අයියේ කියලා. යනකොට 100 මං ඔරෙන් බලනවා මං. ඊළඟට වාඩිලා කතා කරනකොට ඇහුවා ඇයි පුතේ එimhe කිව්වේ මොකද කිව්වේ නැත්තේ? මං කිව්වා ඇත්තටම මම යන ගමන දන්නේ නැනේ 100නේ දන්නේ කොහෙටද යන්නේ කියලා. දන්නේ නැහැ කිව්වොත් මාව මට දැනුම් දෙන්නේ නැතුව කියන්නේ නැතුව එක්කන් යනවා පව් පොඩි එකා කොහෙද යන්නේ කියලාවත් දන්නේ නැතුව යන්නේ කියලා 100 ගැන මොන හරි අව탁සියරු කරයිනේ. ඒකයි මම ඒ විදිහට කිව්වේ කියලා. ඇත්තටම මම දන්නේ ඉරිදට මාව කොහෙද එක්කන් යන්නේ. ඒක අපි කොහෙවත් මෙතනට යනවා කියලා එහෙම නැහැ. නිකන් ගිය ගමන් මෙතන වැව හොඳයි කියලා තමයි එතන වාඩි වෙනවා. මෙතන ගහ හොඳයි නේ එතන වාඩිලා ටිකක් වෙලා ඉන්නවා. එළියට පොඩි විසිට් එකක් සතියට සැරයක් රැතුලෙම ඉන්නේ ඉර වෙලා. එතකොට අර එළියට පොඩ්ඩක් එක්කන් යනවා මම. ගොඩාක් දුරට ස්වභාව ධර්මයත් එක්ක තමයි එක්කගෙන ඉන්නේ. එක සැරයක් අපි ළඟ ඉන්නකොට මුවෙක් ආවා. කුල්ලි තියෙන මුවෙක්, ලස්සන මුවෙක්. ඒ මුවා දැක්කම 100 කියන පුතා බලන්න මුවෙක් ඇවිල්ලා ඉන්නවා කියලා. ඊළඟට මම මුවා දිහා බලලා 100 දිහා බැලුවම 100 ඇයි පුතේ මා දිහා බැලුවේ? මං කා මුවා හිතනවා මිනිස්සු දෙන්නෙක් ඇවිල්ලා කියලා. ඇත්තනේ නම් පුතේ අපි මුවා ඇවිල්ලා කියලා හිතනවනේ මුවාත් හිතනවනේ මිනිස්සු දෙන්නෙක් ඇවිල්ලා කියලා ඔව් පුතේ. ඊට මුවාත් හිතනවා කියලා. අපි මොනවද හිතන්නේ ඒ පැත්තේ එහෙම එකක් හිතෙනවා එයාටත් හිතෙනවා. අසරයට අර මණ්ඩපේ කොවිලන මණ්ඩපේ වෙඩින් එක. සාමාන්‍යයෙන් උත්සවවලට එක්කගෙන යන්නෙම නෑ මාව. අවුරුදු 5යිනේ දැන්. ටික ලොකුයිනේ කියලා දැන් 100 හිතනවා නම් මේකට එක්කන් යන්න ඕනේ කියලා. උත්සව 2-3කට විතර අපි ගිහිල්ලා තියෙනවා. ඒ මණ්ඩපෙට එක්කන් ගියාම ඉතින් පිරිමි පැත්තට තමයි අපි යන්නේ. කෑම කන්න. කේල් වලින් කෑම හම්බුනා. ඉතින් කෑම කාලා. ඉතින් අර චාරිත්‍රා තියෙන වෙටිනි කියවන හැමෝටම වඳින්න එපා. ඒකට මනමාල ජෝඩුව හැමෝටම බිම වැතිරලා වඳින වැඩි හිටින කට්ටියට සාමාන්‍යයට දන ගාලා වඳිනවා. 100 ගොඩාක් වැඩිමල් මේ තාපසයෙක් නිසා 100ටත් බිම වැතිරලා වැන්දා. වැන්දා මම වැන්දේ නෑ එයාට. මම බාලම පොඩි කට්ටිය මනමාලයන්ට වඳිනවා. ජෝඩුවට වඳිනවා. නමුත් මම වැන්දේ තපස්වරු ලව්වල වඳවන්නේ නෑ එහෙම. ඒ නිසා මේ අර එතන හිටපු වැඩිමල් මාමලා දෙන්නෙක් ඇවිල්ලා කිව්වා
තාපසයාත් ඇවිල්ලා ඉන්නනේ පොඩි තාපසයා. ඉතින් එයා අපිට අනාගතේ හම්බ වෙන්නේ නැහැනේ. එයාගේ දැනුමින් මොනවාරි පොඩි වචන දෙකක් කතා කරන්න කියන්නේ මේ මනමාල ජෝඩුවට කියලා. ඊට පස්සේ සීයා කිව්වා යාට ඒ ලෞකික ජීවිතය පිළිබඳ මොකවත් දන්නේ නැහැ. අපි එයාට මොකවත් ඒ සම්බන්ධයෙන් කියලා දුන්නේ නැහැ. ඒ නිසි කාලයකින් පස්සේ තමයි අපි ඒක කියලා දෙන්නේ ඒ දැනුම නේ. ඊට පස්සේ අර මාමල දෙන්න කිව්වා කමන්නේ. එයා ආධ්‍යාත්මික දේවල් දන්නවනේ ගොඩක්. ඒකේ මොනවද කියන්නේ මනමාල ජෝඩු දෙන්නත් ඇවිල්ලා බිම දනගාගෙන කිව්වා මොනවාර අපට කියන්න පොඩි තාපසයා කියලා. ඊපස්සේ මං කිව්වා ඔයගොල්ලෝ පොරොන්දු වෙනකොට ජීවිත කාලෙම මෙයාව හොඳට බලා ගන්නවා කියලා පොරොන්දු වුණානේ. ඔව් මං පොරොන්දු වුණා. එයා පොරොන්දුනේ නෑනේ ඔයාව ඒ විදිහට බලා ගන්නවා කියලා. ඇයි අර ගෑනු කෙනා පොරොන්දුන්නේ නෑනේ. ඊට පස්සේ එයා කිව්වා හරි. මමත් ජීවිත කාලේ මෙයාව හොඳට බලා ගන්නවා. පොරොන්දු දැන් හරිද කියලා ඇහුවා. මං කිව්වා නෑ වැරදි කියලා. ඇයි කියලා. ඔයා මෙයාව බලා ගන්න පොරොන්දු වෙනවා කියන්නේ එයාට එයාව බලා ගන්න බැරි නිසානේ. ඔයා මෙයාව හොඳට බලා ගන්නවා කියන්නේ එයාට එයාව බලා ගන්න බැරි නිසානේ. එතකොට එයාට එයාව බලා ගන්න බැරි නම් ඔයා කොහොමද බලාගන්නේ? ඊපස්සේ අර බලන්න දැන් එයා ඇවුස්සුවානේ දැන් උත්තර දෙන්න කියලා කිව්වා. ඊපස්සේ කිව්වා නෑ මාව මට බලා ගන්න පුළුවන්. කියලා පිළිම කෙනා නේ. ඒ නිසා මට විශ්වාසයි එයාවත් මට බලා ගන්න පුළුවන් කියලා. මම ඔයාටත් ඒ විශ්වාසය මට මාව හොඳට බලා ගන්න පුළුවන්. ඒ වගේම මට තව කෙනෙක්ව බලා ගන්නත් පුළුවන්. Tamanට තමන්ව බලා ගන්න නම් ඇයි මොකටද එක්කෙනාට එක්කෙනා එකතු වෙලා ඕම නිකන් යුද්ධයක් අල්ලන්නේ. ඉතින් ඒක ගෙදර ඉඳලා කරුවාම ඉවරනේ කියලා. ඊට පස්සේ සීයාගෙන් හරි ආමිතර මගුල ඉවරද කියලා. ඒ නිසා තමයි පොඩි එකා මම අංගලා තියාගෙන ඉන්නේ. ඕගොල්ලෝ තමයි අවුස්සන්නේ කියලා. ඒගොල්ලෝ කොයිනා වෙලා කතා බහ කරලා ඒක උගතුන්නේ. එදා සීයා තේරුම් ගත්තා මේ කතාව ගොඩාක් ගැඹුරුයි කියලා. දුකේදී සැපේදී ජීවිතාන්තය දක්වා මම සාකරුවෙක් වශයෙන් හොඳට බලා ගන්නවා කියලා පොරොන්දු වෙනවා කියන්නේම ඒ සාකාරිය බලා ගන්න බැරි නිසා. එයාට බලා ගන්න බැරි නිසානේ මෙයා බලා ගන්න කියලා පොරොන්දු වෙන්නේ. ඒතර එයා පොරොන්දු වෙනානේ දුකේදී සැපේදී හැමදේම ඉවසගෙන මම ස්වාමි පුරුෂයාත් එක්ක ජීවිත කාලෙම ඉන්නවා. එයා හොඳට බලා ගන්නවා කියලා. ඒ කියන්නේ ස්වාමි පුරුෂයාට එයාව බලා ගන්න බැරි නිසානේ මෙයා බලා ගන්නවා කියලා පොරොන්දුවක් දෙන්නේ. ඒකට ඒක තුලම ඒගොල්ලන්ට පැහැදිලි වෙනවා. Tamanට තමන්ව බලා ගන්න බෑ කියන එක. තවත් කෙනෙක්ගේ පිටක් අවශ්‍යයි කියන එක. ලෝකේ කාටවත් බලා ගන්න බෑ. තමන්ව විතරයි බලා ගන්න පුළුවන්. ඒකත් හරි අමාරුයි. දවල්ගෙනකන් ඉන්නවට ඉන්න බැරි ප්‍රශ්නයක් තියෙනවලු. ඒ කියන්නේ යන්න ඕනේ කියන එක. යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවලු. ඒ කියන්නේ ඉන්න ඕනේ කියන එක. ඉන්න පුළුවන්ලු යන්න බැරිලු. යන්න බැරිලු ඉන්න පුළුවන්ලු. ඉන්න බැරි නිසා යනවලු. යන්න බැරි නිසා ඉන්නවලු. පැහැදිලිද බොන්සෙට? උපාසක මාත්‍ර පැහැදිලිද? මම ඔක්කොම පැටලුවද? ඒ වාක්‍ය දාලා මම තව නාම රූප කීප මත කළා ඒක. එහෙම නේද මන්නේ? ඉන්න බැරි නිසා යනවලු, යන්න බැරි නිසා ඉන්නවලු. දැයි මාව දී කරපු කෙනාත් කාන්තාවක් නේ. හැබැයි ඒ කාන්තාව කවදාකවත් කිව්වේ නෑ දරුවා මට දාලා යන්න පුළුවන් කියලා. කවදාකවත් කිව්වේ නැල්ලු මට මේ දරුවා දාලා යන්න බෑ කියලා. සීයා මාස දෙකමාරෙන් ඇවිල්ලා දැන් මාව අරන් යන්න දන්නවද මෙතනින් පස්සේ අයින් වෙනවා කියලා. ඇවිල්ලා ඒවල දුව වාගේ පුතා කොයිද ඉන්නේ කොතනද ඉන්නේ කියලා ඇවිල්ලා. ඔයාගේ මුණුබුර අතන ඉන්නවා කියලා කිව්වලු. ඒ කියන්නේ එතකොටත් එයා මනසින් අත්හැරලා ඉඳලා තියෙන්නේ. එයාගේ මුණුබුර අතන ඉන්නවා කියලා. එතකොට තමයි සීයා දැනගත්තේ අපි එන්න කලින් එයා අත්හැරලා ඉන්නේ යවන්න කියලා. සීයා ගිහලා ඉන්න රෙදි කැලේ මොතලා ඒ රෙදි කැලේ සෑහෙන කාලයක් ගෙදර තියාගෙන හිටියා. මම හිතලා දැනුත් ඇති. මම ඔතලා අරන් ආපු රෙදි කැලේ. අරගෙන ඇවිල්ලා අම්මා ළඟට කිව්වලු මම හොඳට බලා ගන්නම් පුතා කියලා.
මම ඉනා වෙලා කිව්වලු ඔයා බලා ගන්න ඕනේ නැහැ තාත්තේ. එයා ඔයාව බලා ගන්න කියලා. එයා ඔයාව බලා ගන්න. දැන් පරිස්සම ගියලා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා දිවනින්ම සනසෙත්වා